එතකොට අපි බලමු කොහොමද මේ ඒකේ link එක මම available කරන්නම් LMS එක ඇතුලේ. LMS එකේ username password මතක නැති කවුරු හරි ඉන්නවනම් මට message එකක් දාන්න මම username password එවන්නම්. ඒක ඔයගලන්ට උවමනා වුණොත් එතන ගිහිල්ලා බලන්න. මම මේක public දාන්න යන්නේ නැහැ. මොකද public දාන එක ඇත්තට ගැලපෙන්නේ නැහැ. අපි කතා බහ කරන දේවල් ටිකක් නේ තියෙන්නේ. හරි මම හිතනවා කට්ටියට මාව ක්ලියර්ලි ඇහෙනවා කියලා. ක්ලියර්ලි ඇහෙන්නේ නැති වුණොත් විස්තරේ කියන්න. රයිට් මට WhatsApp message එකක් හරි mic එක on කරලා දාන්න හරි මේ දේවල් ටික කියන්න. ගිය සතියේ අපි screen එක share කරන්නම්. right ගිය සතියේ අපි කතා කරා CSS එකක් කොහොමද හදාගන්න කියන එක. right ඔයගලන්ගේ දීපු අර practical sheet එකේ අන්තිම practical එක තියෙන්නේ CSS එක සම්බන්ධයෙන්. මම හිතන්නේ මම මේ properties ටික highlight කරගන්න ඔයගලන්ට කිව්වේ නැහැ. එහෙම නේද? මට feedback එක chat එකකින් එවන්න. ඒක මට වැදගත් මේ පැත්තෙන් මේ බලා ගන්න එක. right පොඩ්ඩක් මට confirm කරන්න අපි මෙතනට වෙනකන් නේද කතා කරේ කියන එක. මේ ටික මම highlight කරගන්න කිව්වේ නෑ ඔයගලන්ට මට මතක විදිහට. ළමයි all right page number 43 cascading එක මම කිව්වේ නැද්ද මම cascading එක inline style එක කරා නේද අපි මතකයි inline එක කියනවා මම ඔව් මම චුට්ටක් මේ කොහොමද මේ group වෙන එක පොඩ්ඩක් ආයෙ මතක් කරගෙන යන්නම් මගේ දාතන පොඩි ක්ලියර් නැති ගතියක් තිබුණා මේ වැඩේ කරගෙන යනකොට grouping example එකක් අරගෙන මම කතා කරන්නම් Oh, sorry. Grouping නෙවෙයි අපිට cascading ගැන කතා කරගන්න තියෙන්නේ නේද? Sorry.
Cascade node එකට මට තේරෙන විදිහට online tutorial එකක් නෑ multiple style. Yes අපි cascading එක අපේ manual එකකින්ම අපි කරලා බලමු. ඒකම practical එකත් කොහොම කොට දාමු එතකොට ලේසි. ඊට කලින් අපි මේ ටික චුට්ටක් highlight කරගමු. හැමෝම ගාවම ටියුට් එක තියෙනවද දැන් ආගාවර ටියුට් එක මේ වෙලාවේ නැති කවුරු හරි ඉන්නවද? එහෙම වුණොත් වීඩියෝ එක බලලා තමයි පොඩ්ඩක් වැඩේ කරගන්න වෙන්නේ. කට්ටිය ගාවම ටියුට් එක ඇති කියලා මම හිතනවා. තියෙනවා. right. ටියුට් එකේ මෙන්න මේ දේවල් ටික highlight කරගන්න මේ දේවල් ගැන නිතරම අහලා තියෙනවා. පළවෙනි එක background attachment. right. උතන මම දීලා තියෙන්නේ CSS property එක දීලා තියෙනවා වම් අත පැත්තේ. ඒකේ description එක දීලා තියෙනවා දකුණු අත පැත්තේ. ඊට පහලින් කොහොමද ලියන්නේ කියලා example එකක් දීලා තියෙනවා. right. එතකොට මතක තියාගන්න මේ background attachment කියන එක සහ මේ CSS styles ආවම ඒවා මේ එක element එකකට විතරක් private වෙන නැත්නම් සීමා වෙන අවස්ථා ගොඩාක් අඩුයි. මේ background attachment body එකේ background attachment එක ගැන කතා කරන්න පුළුවන්, table එක background attachment එක ගැන කතා කරන්න පුළුවන්. ඒ වගේ background attachment ගන්න පුළුවන් හැම තැනටම මේ background attachment කියන property එක තමයි අපි කතා කරන්නේ. ඒතර ඒක කාටද effect වෙන්නේ කියන එක වෙනස් කරගන්න මෙන්න මෙතන අපි ලියන selector එකට අදාළ. ඒතර body එකට body එකේ body කියලා ලියලා අපි CSS එක ලිව්වොත් ඒක body එකේ background attachment එක ගැන කතා කරන්නේ. table එකට අදාළව අපි apply කරොත් table එකේ background attachment එක ගැන අපි කතා කරනවා. right. ඒක නිසා මේ background attachment වලින් කරන්නේ මොකක්ද කියන එක ඔළුවට දාගන්න. background attachment වලින් කරන්නේ set whether the background image fits or scroll with the rest of the page. right. මම මේකේ මේ alright. මම මේකේ ඔයගලන්ට ප්‍රැක්ටිකල් එකක් පෙන්නගෙන යන්නම්. එතකොට ඔයගලන්ට ලේසි CSS background කියන එකෙන් ගියාම right. දැන් මේකේ CSS අපිට ගොඩාක් වැඩ කරන්න පුළුවන්. but අපි අර අදාළ දේවල් ටික විතරක් අපි කතා බහ කරගමු. මොකද අපේ සිලබස් එකේ ලොකුවටම CSS මුළු range එකම කතා කරන්න කියලා නැහැ. right. හරි. මේ තියෙන්නේ background color එකට අදාළව තියෙන එකක්. දැන් මේ code එක පොඩ්ඩක් අපිට තේරුම් ගන්න සරල කරගන්නම් මම. right. මෙච්චර මේ classes ඒ දේවල් වලට මම යන්නේ නැතුව දැන් මෙතන මට ඔයගලන්ගේ feedbacks ගන්න තියෙනවා. මම ඒක නිසා මේක මේ chat එක පේන විදිහට පොඩ්ඩක් okay කරගන්නවා. හරි. මෙතන මේ ඔයගලන්ට තේරෙනවද මෙතන ලියවිලා තියෙන්නේ internal ද external ද inline ද style sheet එක. chat එකේ reply කරන්න. CSS එක තියෙන්නේ inline ද internal ද external. ඔව්. ජනදුගේ උත්තරේ හරි internal. අනික කට්ටියට internal කියන එක තේරෙනවද? මොකද internal කියලා අපිට අඳුන ගන්න තියෙන්නේ head section එකේ HTML page එක head section එකේ style කියන tag දෙක අතර මැද්ද ලියවුණොත් තමයි එයා internal style sheet එකක් කියලා අපි සලකන්නේ. ඒතර මේ ලියවිලා තියෙන internal style එක. ඒතර මෙතන ඔයගොල්ලෝ කියන්න බලන්න මේ div කියලා කියන්නේ tag එකක්, tag name එකක්. ඒතර මේ div කියන එක පාවිච්චි කරලා මෙතන කරලා තියෙන්නේ element selector එකෙන් refer කරලා තියෙනවා. ඊළඟට මෙතන මේ div.first කියලා කියන එකෙන් indicate වෙන්නේ මොකද්ද? div කියන්නේ මොකද්ද? first කියන්නේ මොකද්ද? මේගොල්ලෝ පාවිච්චි කරලා තියෙන්නේ dot operator එක. dot operator එක අපි selectors ಜಾති තුනක් කතා කරා. element selector එක, class selector එක, id selector එක.
dot operator එක අයිති වෙන්නේ ඔය selectors තුනේ කාටද? ඔව් class selector එකට. very good only. ඒතර class selector එක තමයි අපිට dot operator එකෙන් අපි refer කරන්නේ. එතකොට මම class selector එක ගැන කතා කරනකොට කිව්වා class selector එක ඕන තැනකට අපිට පාවිච්චි කරන්න පුළුවන් class එක. class කියන value එක id එක. ඒතර එකම class name එක දෙන්නත් පුළුවන්, different class names දෙන්නත් පුළුවන්. එතකොට මෙතන ඔයගලන්ට පේනවා ඇති මේ body එක ඇතුලේ body එක ඇතුලේ ඒගොල්ලෝ h1 transparent box කියලා ලියලා තියෙනවා. paragraph එකක් ලියලා තියෙනවා. ඊළඟට මේ div කියලා elements තුනක් කරන් තියෙනවා. div කියන්නේ division කියන එක. ඒ කියන්නේ අපිට page එකේ කැලි කඩා ගන්න ඕනම තමයි අපි div එකක් අරගන්නේ. ඒතර div වල මෙතන class names තුනක් දීලා තියෙනවා. first, second, third. right? ආයි නිකම්ම div එකක් තියෙනවා. opacity 1 default කියලා. right? එතකොට මෙතන මේ opacity කියන property එක ගැන කතා කරලා තියෙන්නේ අපිට ඒක අදාළ කරගන්න එපා opacity කියන එක අපිට කතා කරන්න නැහැ. මට මෙතන class කියන එක ඕගලන්ට indicate කරන්නයි උවමනා වුනේ. මෙන්න මෙතන තියෙනවා background color colon green කියලා. ඒත් මේකෙන් වෙන්නේ background color div එකේ background color එක green color වෙන එක. එතකොට මම මේ ටික දැනට මෙතනින් අස් කරනවා. අස් කරන්න නැතුව මම මේව comment කරන්නම්. right comment කරලා run කරාම දැක්කද වෙච්ච දේ දැන් මේ divs එකකටවත් මේ css එක apply වෙන්නේ නැහැ එතකොට apply වෙන එකම css එක වෙන්නේ මේ div එකේ background color එක green කරන්න කියන එක එතකොට div කියන element එක කොහෙද තියෙන්නේ ඒ හැම තැනටම green color එක apply වුණා මම මෙතන color එක වෙනස් කරොත් red කියලා කරලා run කරොත් divs ටිකේ background color එක change කරගන්න පුළුවන් right හරි අපි බලමු background image එක manage කරගන්න විදිහ right මේ තියෙන background image එක එතකොට මෙතන background image එක විදිහට මේගොල්ලෝ දීලා තියෙන්නේ paper.gif කියන එක ළමයි තත්පරේ හරි එතකොට මෙතන මේ background image කියලා ඔයගලන්ට පෙන්නලා තියෙන්නේ මෙතනත් දීලා තියෙන්නේ internal style එකක් background image එක ඊළඟට url paper.gif කියලා දීලා තියෙනවා. ඉතින් මේක අපි machine එකේ කරනවා නම්
අපේ මේ paper.gif කියන එකයි අපේ css ෆයිල් එකයි අපේ html ෆයිල් එකයි css ෆයිල් එකක් නෑ අපේ html ෆයිල් එකයි මේ පින්තූරේ එකම ෆෝල්ඩර් එකේ තියෙනවා. එකම ෆෝල්ඩර් එකේ නොතිබුණොත් අර අපි ඉමේජ් එකකට පාත් එක දුන්නා වගේ මෙතන අදාළ විදිහට පාත් එක ඩිෆයින් කරන්න ඕනේ. right එතකොට background image එක දාන්නේ ওই වෙලාවට. මෙතන මම තව පොඩි දෙයක් පෙන්නන්නම්. මෙතන මම css එක ලිව්වොත් background color කියලා. spaces තියන්න එපා අපි වැඩේ කරනකොට. background color red කියලා මම css එකක් ලියලා run කරොත් background color red එක activate වෙන්නේ නැහැ මෙතන. මම මෙයාව මෙතන පොඩක් කමෙන්ට් කරනවා. කමෙන්ට් කරලා run කරනවා. gr එක මිසලා. කමෙන්ට් එක අස් කරලා බලමු මේක වෙනවද කියලා run කරා. background image එක තමයි පෙන්වන්නේ. මම මෙයාව කමෙන්ට් කරනවා. කමෙන්ට් කරලා රන් කරාම තමයි ඔයාලට background color එක පෙන්වන්නේ. මම මෙයාගේ position එකක් change කරනවා. ඒ කියන්නේ මුලින් background color එක දාලා පස්සේ background image එක තියෙනවා. ඒ තියලා රන් කරත් background image එකට තමයි priority හම්බෙන්නේ. ඔන්න ඔය දේවල් චුට්ටක් මතක තියාගන්න. color එකයි image එකයි තියෙනකොට image එකට තමයි priorities හම්බෙන්නේ කියන්නේ. image එක නැති වුණොත් තමයි color එක ඔයාලට pop up වෙන්නේ. color එක image එකයි එකම වෙලාවේ දාගන්න බෑ. දාගන්න පුළුවන් ක්‍රම තියෙනවා. අර කලින් උදාහරණයක් අපි පෙන්වන්නේ අර opacity අඩු කරන එකක්. ඒ කියන්නේ transparency හදාගන්න එකක්. ඒ තරම් දුරට අපි අපේ syllabus එකේ යන්නේ නැහැ. color එකේ image එක යාම color එක පිටිපස්සට යනවා image එක ඉස්සරහට එනවා කියන එක ඔළුවේ තියාගන්න. right? හරි. ඕක පැහැදිලිද? right කට්ටිය feedback එකක් දෙන්න ඉක්මනට. එතකොට මට වැඩේ ඉස්සරහට අරගෙන යන්න ලේසියි. ඔව් right thank you. හරි ඊළඟට අපි background repeat කියන එක ගැන චුට්ටක් බලමු. background repeat කියලා කියන්නේ gradient එකක් විදිහට. right ඒ කියන්නේ gradient නෙවෙයි tile structure එකක් විදිහට අපිට background එක repeat කරන්න පුළුවන්. කරයක් ඉන්න right okay මේ repeat x repeat y කියන තැනට යන සිද්ධ කරනට වඩා පැහැදිලි වැඩේ සිද්ධ වෙනවා. හරි මේකේ කියලා තියෙන්නේ url gradient bg.png කියලා يعني background image එකක් තියෙනවා. මෙතන background repeat එක repeat dash x කියලා තියෙනවා. මම මෙතන repeat dash x කියන එක repeat dash y කියලා පාවිච්චි කරන්න. මම කියන්නම් ඇයි එහෙම කරන්න කියලා. දැක්කද වෙච්ච දේ? repeat x තියෙනකොට තිබුණේ මේ විදිහට. repeat y දුන්නාම නොයේ විදිහට හැදුනා. ඒතර මේ xy කියලා අපි කතා කරන්නේ xy කියලා අපි කතා කරන්නේ සතරක් දෙනකොට මොකද කියනවා? අනම්ම කතා කරන්නේ. right the repeat text repeat y කියලා කියන්නේ අපේ image එක පොඩි image එකක් නම්
ඒ ඉමේජ් එක ටයිල් එකක් විදියට අපි මේ අපේ page එකේ arrange කරගන්නේ කොහොමද කියන එක. එතකොට xy කියලා කියන්නේ හරියට අර ප්‍රස්ථාර එක අක්ෂ දෙක වගේ. x කියලා කියන්නේ තිරස් පැත්තට, y කියලා කියන්නේ සිරස් පැත්තට කියන එක. right? එතකොට ඔයගලන්ට repeat එක ලොකුවට පාවිච්චි කරන්න ඉන්නේ නැහැ මේ අපේ syllabus එකේ. නමුත් මේක පොඩ්ඩක් දැනගෙන ඉන්න මොන පැත්තටද x and y පාවිච්චි කරාම image එක යන්නේ කියන එක. right? පොඩි දෙයක් පෙන්වන්නම්. ඔහොම ඉන්න. yes මේ මෙතන background image එකක් පාවිච්චි කරලා තියෙනවා img3png කියලා. repeat එක no repeat කියලා තියෙන එක repeat කරන්න එපා කියලා තියෙන්නේ. position එක දීලා තියෙනවා right top කියලා. ඒතකොට right top කියලා කියන්නේ දකුණු අත පැත්තේ උඩ කියන එක. right ඒ වගේ positions කීපයක් තියෙනවා right top, right middle, right left. right margin ඔය වගේ දේවල් ගැන අපි ලොකුවට worry වෙන්න යන්නේ නැහැ. මට මෙන්න මෙතන මේ repeat එක මේ විදිහට පොඩ්ඩක් හදා ගන්න ඕනේ. මේ repeat y කියන විදිහට පොඩ්ඩක් හදා ගන්න ඕනේ මට. නිසා මම එයාව copy කරලා එතනට paste කරගන්නවා. paste කරලා run කරාම පේනවද වෙනවද? ඒකේ background image එක සිරස් අක්ෂයක් දිගේ කියන්නේ y කියන එක තියෙන සිරස් අක්ෂයක්නේ. ඒගොල්ලෝ මේ විදිහට repeat වෙනවා. right? right එතකොට x එකට x කියලා දුන්නම දැක්කද වෙන දේ? ඔය විදිහට වැඩ කරනවා. අපි x y කියලා දීලා බලමු මේ මට x y ඇක්ටිව් වෙනවාද කියලා. ඔව්. x y දුන්නම බලලා ටයිල් පික්චර් එකක් විදිහට මෙයාව arrange කරගන්න පුළුවන්. right? ඒක ඔයගලගේ note එකේ මේ background attachment කියන එක highlight කරගන්න ඒක ගැන ඔයගොල්ලෝ දැනන් ඉන්න ඕනේ. background color එක ගැන highlight කරගන්න ඒක දැනගෙන ඉන්න ඕනේ. background image ගැන highlight කරගන්න. right? background attachment එක මම ඔයගලන්ට පෙන්වන්නේ මම පෙන්නන්නම්. background position කියන එක ලොකුවටම අත්‍යවශ්‍ය නැහැ. දැනට මොකද මේ දක්වා විභාගවල ફોකස් කරලා තියෙන ටික තමයි මම hot areas විදිහට ගිහිලා තියෙන්නේ. මේ ටික කියව ගන්න. right? මොකද අපේ syllabus එකේ කියලා තියෙනවා මේ background properties ගැන කතා කරන්න කියලා. එතකොට මේ මම ඔය highlight කරවන්නේ වැඩිපුරම papers වල අහලා තියෙන දේවල්. අනිත් දේවල් ගැන ඔයගොල්ලෝ දැනුවත් වෙලා ඉන්න එක වැදගත්. right? ඉතින් මට තප්පරයක් දෙන්න. You want that one? How will that? hari ළමයි කොට මම මෙතනම අරගන්නම් අපේ ලිස්ට් වෙලා තියෙන දේවල් ටික ඉමේජ් තියෙනවා රිපීට් තියෙනවා පොසිෂන් එක තියෙනවා මාජින් එක ගැන අපි ලොකුවට වද වෙන්නේ නැහැ background attachment කියන එක මම අරගන්නම් මෙතනට මම background attachment එක fix කියලා දීලා තියෙන්නේ
right fix කිව්වම background attachment එක content එකත් එක්කම එහා මෙහා යනවා right මම දැන් මෙතන content එක චුට්ටක් වැඩි කරනවා paragraph content එක මේ repeat එක පොඩ්ඩක් මම comment කරන්නම් මොකද repeat එකත් එක්ක ඔයගලන්ට attachment එක හරියට clear වෙන්නේ නැති වෙලා යනවා right repeat එක නොතිබුණොත් මට තේරෙන විදිහට මේක නෝ repeat කරා right ඊපස්සේ මම මෙතන තියෙන content එක චුට්ටක් වැඩි කරනවා content එක වැඩි කරන්නේ මට මේක scroll කරන්න ඕන විදිහට හදා ගන්න ඕන නිසා අපි මේක resize කරලා බලමු yes that's good හරි දැන් ඔයගලන්ට පේනවනේ මෙතන මේ content එක මම scroll කරනකොට මගේ image එක fix ඒ කියන්නේ background image එක වෙනස් වෙන්නේ නැහැ content එක විතරයි උඩ පහළ යන්නේ මම මෙතන scroll කියලා දුන්නොත් දැක්කද content එකත් එක්ක එතකොට pitch එක යනවා. يعني සාමාන්‍යයෙන් අපේ ඔව් ඒ ස්ක්‍රෝල් කියන එක දැම්මමද එහෙම මේ පික්චර් එක එකම තිබිලා අර මේ වෙන්නේ? ඔව් නෑ මේ fix දැම්මොත් තමයි pitch එක තිබිලා එහෙම යන්නේ. ඒ කියන්නේ දැන් සාමාන්‍යයෙන් රන්දිස වෙන්නේ අපි කියන්නේ අපි pitch එකක් attach කරාම pitch එක attach වෙන්නේ scroll කියන mod එකකින්. ඒතර scroll උඩ content එක උඩ යවනකොට content එකත් එක්ක අපි ගාව තියෙනවා උඩ යනවා. අපි මේක fix කරොත් මෙතන fix කියලා දුන්නොත් ඊළඟ run කරොත් අපේ background image එක fix. එයා වෙනස් වෙන්නේ නැහැ. page එකේ කොහේ ගියත් අපිට ඒක visible. ඒ කියන්නේ content එක scroll වෙනවා but image එක background image එක scroll වෙන්නේ නැහැ. හරි. right? හරි. එතකොට ඔන්න ඔය දේවල් ටික පොඩ්ඩක් ඔළුවේ දාගන්න right කරලා බලන්න මේක මේ CSS වල ප්‍රැක්ටිකල් එකකුත් දීලා ඇති ඒ ප්‍රැක්ටිකල් එක ඔයගලන්ගේ මැෂින් එකේ try කරන්න බලන්න මේ බුක් එකේ අන්තිමට ඇති ප්‍රැක්ටිකල් එක අර ලස්සන පාට දාලා හදලා තිබ්බ එක ඔය තමයි බෑග්ග්‍රවුන්ඩ් වලට අදාළව තියෙන දේවල් ටික එතකොට අර මම කියපු දේවල් පොඩ්ඩක් highlight කරගන්න background attachment background color background image background position කමක් නැහැ indicate කරගත්තට අනිත් ටික තාම papers වලට ඇවිල්ලා නැහැ නමුත් syllabus එකේ කියලා තියෙනවා අපිට background properties ගැන කතා කරන්න කියලා. ඒ වගේම තමයි මෙන්න මේ අන්තිමටම තියෙන property එක මෙන්න මේ background කියලා තියෙන property එක. ඒකේ උදාහරණ චුට්ටක් බලන්නකො උදාහරණේ තියෙන්නේ මෙන්න මේ විදිහටම. උදාහරණේ ඕගලන්ට පේන ඇති background කියන property එක දීලා colon එකක් තියෙනවා ඊට පස්සේ values ගොඩක් තියෙනවා කලින් මේවයි තිබුණේ එක value එක right මේව දැම්ම background size එක නම් උස width එකයි height එකයි repeat නා repeat කරනවද නැද්ද මේකේ right මේකේ position එක කොතනද නමුත් මෙතන ඔය දේවල් ඔක්කොම ටික තියෙනවා මේකට අපි කියනවා short hand property එකක් කියලා. short hand property එක කියලා කියන්නේ අපේ මොකක් හරි component මොකක් හරි property එකකට අදාළව දැන් background කියලා දැක්කම මේ ඔක්කොම background family එකේ background attachment background color background image background position background repeat ඔක්කොම background set එකේ. ඒත් අපිට background කියලා එක property එකක් අරගෙන අපිට අවශ්‍ය නම් අර property values ටික ඔක්කොම short hand කරලා ලියන්න පුළුවන්. එක තැන ලියන්න පුළුවන්. හැබැයි මතක තියාගන්න ලියනකොට මෙන්න මේ මම උඩ පෙන්නලා තියෙන පිළිවෙලින් ලියන්න ඕනේ. දැන් ඔයගලගෙන් විභාගයට short hand property එකක් try කරයි කියලා කියන්නේ check කරයි කියලා පොඩ්ඩක් හිතන්න අමාරුයි. මොකද ඒකේ සෑහෙන ප්‍රමාණයක් අපිට මතක තියාගන්න තියෙනවා.
නමුත් ෂෝට් හෑන්ඩ් ප්‍රොපර්ටි එකක් තියෙනවා කියලා පොඩ්ඩක් ෂෝට් හෑන්ඩ් ප්‍රොපර්ටි කියලා දෙයක් තියෙනවා කියන එක මතක තියාගන්න. ඒත් මේකේ මුලින්ම BG කලර් දෙන්න ඕනේ, ඊළඟට බෑග්ග්‍රවුන්ඩ් ඉමේජ් දෙන්න ඕනේ, පොසිෂන් එක, සයිස් එක, රිපීට් වෙනවද, ඇටැච්මන්ට්. ඔයාට මේවා නොදී ඉන්න පුළුවන්. හැබැයි ඔයා නොදී හිටියම ඒ තත්පරයක් ඉන්නේ ස්කෝරින් කතා කරනවා. hello එතකොට මේ short hand property එක ලියන order එක පොඩ්ඩක් මතක තියාගන්න. يعني මේ කියන දේවල් ටික මේ විදිහට දෙන්න ඕනේ කියන්නේ. ඔයගලන්ට මේ දේවල් මිස් කරලා ලියන්න පුළුවන්. right background color එක දාන්න නැතුව ලියන්න පුළුවන්. එතකොට background color එක දාන්න නැතුව තිබ්බම මේ URL එක දෙනකොට එයා automatically දන්නවා right image එක ගැන දෙන්නේ. no repeat කියනකොට automatically දන්නවා position එක ගැන දෙන්නේ. මේ repeat වෙනවද නැද්ද කියන එක ගැන දෙන්නේ. right top කියනකොට position එක ගැන, මේ fix කියන එක attachment එක. ඕගලන්ට බෑ කවදාවත් මේ no repeat කියන එක මුලට ලියන්න. මුලින් ලියන්න. මුලින් ලිව්වොත් මේ ඕක apply වෙන්නේ නැහැ. right short hand property එකටත් එතන පෙන්නන්න මෙතන ඇති short hand property එක. hello good morning. ඔව් අනේ මිස් මම ක්ලාස් එකක ඉන්නේ හදිස්සියක් නෙවෙයි නම් මට තව පැයකින් විතර මට මම මේක ඉවර වෙනවා 11 මාරට විතර මට කෝල් එකක් ගන්න හදිස්සියක් නෙවෙයි නම් right okay හරි right sorry ළමයි right මේ තියෙන short hand property එක මේකෙම copy එකක් අරගෙන paste කරමු නැත්නම් මේ ටික කමෙන්ට් කරනවා right then ඒක run නාම මේ කියන දේවල් ටිකම apply වෙනවා මම මෙන්න මෙයාව අස් කරොත් මෙතනින් run කරාම tree එක නැතුව තමයි දේවල් ටික එන්නේ මම මෙතන තියෙන color එක වෙනස් කරොත් රතු පාට එනවා right ඊළඟට මම මෙයාව ආයිසරයක් copy කරලා අරගන්නම් right මම මෙතන no repeat මේක run කරාම ආයෙත් background image එක එනවා මෙන්න මෙතනදී ගන්න විශේෂ දෙයක් සිද්ධ වෙනවා image එකේ ප්‍රමාණය දැන් මේක පාවිච්චි කරලා තියෙන png එක. එතකොට image එක ඉස්සරහින් තියනවා කියන්නේ මම කිව්වේ ඒතර මෙතනත් image එක ඉස්සරහින් තියෙනවා. හැබැයි වෙනසකට තියෙන්නේ මෙයා png එකක්. png එකක් කියලා කියන්නේ හරියටම borders වලින්ම කපලාස් කරපු එකක්. ඒකට ඔයාගේ background color එක ඔයාට අදාළ විදිහට change කරගන්න පුළුවන්. පේනවා. හැබැයි total යන image එකක් වුණොත් ඔයාලට color එක image එකෙන් වැහිලා තමයි පේන්න තියෙන්නේ. මම මෙතන repeat no repeat නැතුව repeat x කියලා දුන්නොත් ඒ අදාළ විදිහට එයා ඒක apply වෙනවා. right ඒක ඕක තමයි background වලට අදාළව ඔයගලන්ට තියෙන properties ටිකයි ඒවට අදාළව තියෙන values ටික. right ඊළඟට note එකේ තියෙන එක clearද? කට්ටිය පොඩ්ඩක් feedback එකක් දෙන්න clearද කියන එක.
right, thank you. හරි ඊළඟට text properties ගැන sorry මේ borders ගැනත් මෙතන කතා කරලා තියෙනවා. border color එකක් set කරන විදිය, border එකේ color එක, border එකේ style එක, border එකේ width එක සහ border කියන shorthand property එක. right. මේ කතා කරන්නේ borders සම්බන්ධයෙන්. ඒතර borders තියෙන්න පුළුවන් paragraph එකකට, division එකකට, picture එකකට, ඔය කියන ගොඩාක් දේවල් වලට borders තියෙන්න පුළුවන්. ඒක කොහේ ගියත් ඔයාලා පාවිච්චි කරන්න තියෙන්නේ මේ border color කියන එකම තමයි. right. අපි ඒකත් පොඩ්ඩක් simulate කරලා බලමු. right මේ තියෙන්නේ borders apply කරලා තියෙන විදිහ. ඔයගලන්ට පේන හැටි නිකන් අර ලස්සන borders දෙන්න පුළුවන්. ඒ කියන්නේ අපේ site එක ලස්සන කරගන්නවා නම් අපිට යන්න තියෙන්නේ ඇත්තටම මේ CSS කියන එකට තමයි අපිට වැඩිපුර concentrate කරන්න තියෙන්නේ. right. මෙතන මේගොල්ලෝ මේ preview එකක් පෙන්නලා තියෙනවා p dash කියන්නේ border style එක dot වුණාම dash වුණාම කොහොමද කියලා අපි ඔය තරම් දුරට යන්නේ නැහැ. right. පෙර ප්‍රධාන දේවල් ටික අපි පොඩ්ඩක් කතා බහ කරලා බලමු. right. මෙතන මේගොල්ලෝ කරලා තියෙන්නේ මේ class එකක් අරගෙන class එක dotted කියලා දීලා ඒ class එකෙන් class එක style එකෙන් style එක පෙන්නලා තියෙන්නේ. right. මොකද නැත්තම් එකිනෙකට වෙනස් components 10ක් ගන්න වෙනවනේ border style එක දාන්න ගියොත්. මොකද එකකට දෙන්න පුළුවන් එක border style එකක් විතරයි. right. එතකොට අපේ border style එකේ border එකේ border style එකට අමතරව අපි border color කියන එක ගැන කතා කරලා තියෙනවා. අපි border color එකක් මෙතනට apply කරලා බලමු. ඒකේ පෙන්වන්න පොඩි විශේෂ දෙයක් තියෙනවා. මම ඒකත් පෙන්වන්නම්. මම මෙයාගේ මෙතනට border color එක දෙනවා. ඔයාලන්ට පේනවද මෙතන border color කියලා දීලා colon then after colors දෙකක් තියෙනවා. right. එතන මම මේකේ එක color එකක් අස් කරනවා දැනට. ඒ අස් කරලා මම මෙයාව run කරනවා. run කරාම දැක්කද මේකට විතරයි border color එක FF04ක් දීලා තියෙන්නේ. ඒ කියන්නේ රතු පාට, මෙයා රතු පාට වෙනවා. මේකට මම දැන් ඊළඟට තව color එකක් දෙනවා. hash 00 FF00 right. ඔය තියෙන්නේ කොළ පාට. ඔයගලන්ට වෙච්ච වෙනස පැහැදිලිද? එන්න මේ දෙපැත්තේ කියන්නේ මේ top and bottom borders දෙක රතු තියලා left and right borders දෙක කොළ වුණා. ඕක වඩා පැහැදිලි. මම මේ පාට දෙක මාරු කරන්නම්. right. ඉතින් පේනද උඩයි යටයි top එකේ bottom එකේ borders කොළ පාට වෙලා right එකේ left එකේ තමයි රතු පාට තියෙන්නේ. මම මෙතනට තව color එකක් දුන්නොත් පේනද වෙච්ච දේ. top එක කොළ පාටින් තියෙනවා, left and right රතු පාටින් තියෙනවා, bottom එක නිල් පාට වෙනවා. ඒතර මේක යන්නේ මේ top left right bottom කියන සිද්ධාන්තයට අනුව. දැන් මම මෙතන තව color එකක් දුන්නොත් මේ පාට 8 දන්නේ නැහැ. කොළටම ළඟ පාටක් ආවේ. අපි කොළ නැතුව මෙතන 1 1
right මම මේ magnify එක පොඩ්ඩක් අරගෙන තියෙන්නේ ඔයගලන්ට මේ වැඩේ හරියටම පෙන්වන්න මෙතන මේ screen එකේ උඩ තමයි magnify එක active වෙන්නේ දැන් මෙතන පේනව නේද මේ තියෙන නිකන් ලේ රතු පාට වගේ පාටක් උඩ border එක කොළ පාටයි මේ පැත්ත රතු පාටයි යට නිල් පාටයි right එතකොට top කියන එක තමයි මුලින්ම තියෙන්නේ ඊළඟට right රතු පාට ඊළඟට bottom නිල් පාට ඊළඟට left ඔය විදිහට තමයි ඒගොල්ලෝ ඕඩර් වෙලා තියෙන්නේ magnify එක මම අස් කරන්නම් හරි එතකොට ඕගලන්ගේ PDF එකේ ඔව් මෙන්න මෙතන චුට්ටක් ඕගොල්ලෝ නෝට් එකක් දාගත්තට කමක් නැහැ බෝඩර් කලර් එක එන පිළිවෙල මොකක්ද කියලා මම මේ පිළිවෙල පොඩ්ඩක් ඔයගලන්ට කියන්නම් මෙන්න මෙතන තමයි පිළිවෙල තියෙන්නේ top right bottom left ඒ කියන්නේ උඩින් පටන් ගත්තාම දක්ෂිනාවර්තව දකුණට කැරකෙනකොට තියෙන තැන් ටික මුලින්ම top ඊළඟට දකුණු පැත්තේ right එතන යට bottom ඊට පස්සේ left ඔය කියන පිළිවෙලට තමයි කලර්ස් ටික ඇප්ලයි වෙන්නේ එතකොට කලර්ස් එකක් දුන්නොත් හතර දෙනාටම ඇප්ලයි වෙනවා කලර්ස් දෙකක් දුන්නොත් top bottom වලට එක කලර් එකකුත් left right වලට තව කලර් එකකුත් වෙනවා colors තුනක් දුන්නොත් top left උඩට කරගෙන හරි sorry ක්ලාස් එකේ වගේම තමයි disturbance තියෙනවා ඒක නිසා ඒක පොඩ්ඩක් අල්ලගෙන ඉන්න කලර්ස් තුනක් දුන්නොත් කලර්ස් තුනක් දුන්නම කොහොමද උනේ මටත් මතක නෑ දැන් ඔව් කලර්ස් තුනක් දුන්නාම top bottom ඊළඟට left right වලට තමයි ඉතිරි දෙක සෙටල් වෙන්නේ පළවෙනි කලර් එක top ඊළඟ කලර් එක bottom left right වලට යන විදිහට තියෙනවා right එතකොට ඔන්න ඔය මේ colors පිළිවෙල පොඩ්ඩක් මෙතන indicate කරගන්න right මුලින්ම top ඊළඟට right ඊළඟට bottom ඊළඟට left හරි එතකොට borders වල කතාව ඕක තමයි color එක ගැන කතා කරා style එක ගැන කතා කරා styles කීපයක් තියෙනවා ඒ solid dash වගේ දේවල් right ඊළඟට border width එක right border width එක ඔයගොල්ලෝ border style කියලා තියෙන තැනට values විදිහට මෙන්න මේ ටිකක් පොඩ්ඩක් ලියා ගන්න අපි local එනවා පුතේ මට තප්පරයක් දෙන්න
හරි ළමයි sorry හරි ඔයගොල්ලෝම values විදිහට මෙන්න මේ ටික ලියා ගන්න මේ dotted dash solid double මේවා අහන එකක් නැහැ නමුත් මෙන්න මේ dotted dash solid double වගේ යන්නේ values හතරක් ලියා ගන්න ඒ වගේ values තියෙන්න පුළුවන් කියන එක පොඩ්ඩක් ඔළුවේ දාගන්න right හැමෝටම මාව ඇහෙනව නේද clearly right thank you hari dotted dash solid double කියන values ටික පොඩ්ඩක් එතන උදාහරණ විදිහට ලියා ගන්න right හරි මම ඊළඟ property එකට යනවා හරි මේ තියෙන්නේ border වලට පස්සේ border වල short hand property එක මෙතන අපි border width එක ගැන border width එක ගැන බැලුවේ නැහැ border width එක අපි චුට්ටක් මේකට apply කරලා මිමු එතකොට ඒකත් ඔයගලන්ට පැහැදිලි right දැක්කද වෙච්ච දේ border width එක 15px දුන්නම මේ dotted එකේ මේ පැති වල තියෙන dot එකක් එන්න විදියක් නැහැ ඒ නිසා මේක dot එකෙන් භාගයක් පාට කරලා තියෙනවා ඒක විශේෂ අවස්ථා right මම මේ border width එක apply කරන්නම් මෙතනට මෙතන solid තියෙන තැනක it's same border colors හරි ඒතර බෝඩ් එක ඇප්ලයි වෙන්නේ ඔන්න ඔය විදිහට width එක වැඩි වෙනකොට එයා වටේ තියෙන thickness එක වැඩි කරගන්නවා. right වැඩි කරගෙන තමයි ඇප්ලයි කරගන්නේ. හරි ඒතර ඔය විදිහට බෝඩ් එකකට සම්බන්ධයෙන් border colors, border style, border width කියන එක ඔයගලන්ට බලා ගන්න පුළුවන්. මේ තියෙන short hand property එක. short hand property එකේ border width එක මුලින් style එක ඊළඟට තමයි colors ටික ඒගොල්ලෝ consider කරලා තියෙනවා right හරි text properties ගැන කතා කරමු ඊළඟට text properties වල අපි එදා කියන්නේ අපි CSS Studio එක කතා කරනකොට නිතරම හම්බෙච්ච property එකක් තමයි color කියන්නේ. ඒතර color කියන එක CSS වල color කියලා දුන්නොත් ඒක ඕනම text එකක color එක change කරනවා. ඒවා paragraph එකක් යටතේ color කියලා දුන්නොත් paragraph එකේ තියෙන අකුරු වල color. H1 එකක් යටතේ color කියලා දුන්නොත් H1 එකට අදාළව තියෙන colors. ඊළඟට anchor tag එකක color කියලා දුන්නොත් anchor tags වලට අදාළව තියෙන colors. right ඒතර කොතනද color කියන එක පාවිච්චි කරන්නේ? ඒ අදාළ element එකේ text වල color එක තමයි අපි color කියලා කියන්නේ. ඕක හොඳට මතක තියාගන්න ගොඩක් අය background color එකයි මේ color එකයි පටල ගන්නවා. background color කෙලින්ම background dash color කියලා තියෙන්නේ. text වල color එක color කියන තනි වචනෙන් විතරයි තියෙන්නේ. ඒක කොතනක ඔයා text color එකක් දුන්නත් ඒ අදාළ කෙනාට තමයි ඒක apply වෙන්නේ. මෙතන මේ direction කියන එක ලොකුවට highlight කරගන්න අවශ්‍ය නැහැ. මේ border styles වල නම් border style තුනම highlight කරගන්න. border color, border style, border width කියන තුන් දෙනාම highlight කරගන්න. color මේ text වලට අදාළව color කියන එක highlight කරගන්න. direction කියන එක තාම ඇවිල්ලා නැහැ. මම පෙන්නන්නම් මේ දේවල් ටික වෙන්නේ කොහොමද කියලා. මෙතනදී directions කියලා අරගන්නේ අකුරු type වෙන ක්‍රමය. right run this disconnect වෙලා හිටියේ මම හිතන්නේ. හරි run this ගොඩක් වෙලා disconnect වෙලා හිටියද? hello
හෙලෝ රන්දිස ගොඩක් වෙලා ඩිස්කනෙක්ට් වුණාද? සර් පොඩ්ඩ සිග්නල් අවුලක් වෙලා මේ පොඩ්ඩ මේ වුණා. රයිට් ඕකේ. මම මේක රෙකෝඩින් එකක් යන නිසා මම එහෙම වුණොත් ඔයාලට මිස් වෙන ටික පොඩ්ඩක් ඔයා රෙකෝඩින් එකත් රිෆර් කරලා බලන්න කොහොමද කියලා. හරි සර් thank you. හරි රයිට් ඕකේ. එතකොට ඩිරෙක්ෂන් එක ගැන ටෙක්ස්ට් ප්‍රොපර්ටි එකේ ඩිරෙක්ෂන් කියලා කියන්නේ අකුරු ටයිප් වෙන්න ඕන පැත්ත. වමේ සිට දකුණට දකුණු සිට වමට තියෙන එක. ඔක ගොඩක් වෙලාවට වැදගත් වෙනවා අරාබි අකුරු එහෙම ටයිප් කරනකොට. මොකද අරාබි අකුරු ගොඩක් වෙලාවට කියවෙන්නේ අපි කියවන විදිහට නෙමෙයි. අපි සාමාන්‍යයෙන් වමේ ඉඳලා දකුණට කියවන්නේ. ඒක දකුණු ඉඳලා වමට තමයි ඒක කියවෙන්නේ. ඒගොල්ලන්ට ඒක වැදගත් වෙනවා. letter spacing කියලා කියන්නේ අකුරු අතර තියෙන පරතරය. එතකොට ඒ අකුරු අතර තියෙන පරතරයට ඔයාට positive values දෙන්නත් පුළුවන්, negative values දෙන්නත් පුළුවන්. positive values දුන්නම වෙන්නේ අකුරු ඈත් වෙන එක. අකුරෙන් අකුර ඈත් වෙන එක. negative values දුන්නම වෙන්නේ අකුරෙන් අකුර ලං වෙන එක. එතකොට අපිට අකුරු මත අකුරක් පිටවන්න ඕන නම් අපි negative values දීලා යන්න පුළුවන්. ඊළඟට line height එක අදාළ වෙනවා පේලි අතර පරතරය හදාගන්න. එතකොට ඒකෙත් මොනවාද 100% කියලා කියන්නේ සාමාන්‍යයෙන් බ්‍රවුසර් එකේ ජෙනරික් තත්ත්වය. ඒ කියන්නේ හරි බ්‍රවුසර් එක ඩිෆෝල්ට් කොහොමද තියාගෙන ඉන්නේ ලයින් ස්පේසින් එක කියන එක. 100% වලට වඩා වැඩිපුර දුන්නොත් පේලි අතර පරතරය වැඩි වෙනවා, ලයින් ස්පේසින් වැඩි වෙනවා. 100% වලට වඩා අඩුවෙන් දුන්නොත් පේලි අතර පරතරය අඩු වෙනවා. ඒ කියන්නේ ලයින්ස් ලං වෙනවා. ලයින්ස් ඕවර්ලැප් කරන තැනුත් ඔයගලන්ට හොයාගන්න පුළුවන්. ටෙක්ස්ට් අලයින් කියලා කියන්නේ අපි අර Word document එක පාවිච්චි කරනවා වගේ left right center justified කියන alignments ටික. එතකොට ඒක දකුණට align කරන්න, වමට align කරන්න, දෙපැත්තම align කරන්න ඔය කියන දේවල් වලට අපිට පාවිච්චි කරන්න පුළුවන්. text decoration කියන්නේ අපේ HTML වල underline tag එක වගේ අපිට පාවිච්චි කරන්න පුළුවන් එකක්. එතකොට ඔයගොල්ලෝ දන්නවා HTML වල U tag එක පාවිච්චි කරොත් ඒ අදාළ ටික අන්ඩර්ලයින් වෙනවා. එතකොට මෙතනදී ඔයා ටෙක්ස්ට් ඩෙකරේෂන් එක ඒකේදී ඔයාට අන්ඩර්ලයින් වලට අමතරව ඕවර්ලයින්, ඒ කියන්නේ උඩින් ඉරක් අඳින්න, ලයින් ත්‍රූ, ඒ කියන්නේ මැදින් ඉරක් ඇඳ ගන්න, ඒ වගේම අන්ඩර්ලයින් යටින් ඉරක් ඇඳන් ওই දේවල් ටික ඔක්කොම කරන්න පුළුවන්. ඒ වගේම අපිට ඕන නම් නන් කියලා දෙන්නත් පුළුවන්. නන් කියලා දෙන්නේ ගොඩක් වෙලාවට දැන් අපි දන්නවා මේ අපි href එකක් href එකක් ගොඩක් වෙලාවට දැම්මම අපිට එන්නේ අන්ඩර්ලයින් වෙච්ච එකක්. ඒක අපිට ඕන නම් CSS එකක් ලියන්න පුළුවන් ලින්ක්ස් ටික අන්ඩර්ලයින් කරන්නේ නැතුව පෙන්වන්න ඔහොම කියලා ඒ අදාළ එක හදා ගන්න පුළුවන්. ටෙක්ස්ට් ඉන්ඩෙන්ට් කරනවා කියලා කියන්නේ අපි අර අනුච්ඡේද කඩනවා කියලා අපි කියනවා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපි දැන් මොනවා හරි දෙයක් ප්ලෑන් කරාම වෙබ්සයිට් එකේ වෙබ් පේජ් එකේ වම් පැත්තේ මාජින් එකෙන් තමයි යා පටන් ගන්න. එතකොට ඒ මාජින් එකේ ඉඳලා දකුණු අත පැත්තට හිස් තැන් තියන්න අවශ්‍ය නැහැ. කියන්නේ අපි අර අනුච්ඡේදයක් ලියන විදිහට පොඩි හිස් තැනක් තියලා ලියන්න අවශ්‍ය නම් අපිට ටෙක්ස්ට් ඉන්ඩෙන්ටේෂන් පාවිච්චි කරන්න පුළුවන්. ඒකත් පික්සල්ස් ගානකින් මේ හොඳට මතක තියාගන්න මේ වැලියුස් දෙන තැන්වල ඔයාලට පික්සල් කියන එක ගොඩක් වෙලාවට පාවිච්චි වෙනවා. ඒ වගේම pt කියන වැලියු එකක් පාවිච්චි කරන්න පුළුවන්. points කියන එක ඉන්ටිග්‍රේට් කරන්නේ pt කියන එක. either pixel px කියන්න ඕනේ නැත්නම් pt කියලා තියෙන්න ඕනේ. එහෙම නැතුව වැලියු එකක් නැතුව අපිට css එක පාවිච්චි කරන්න බෑ. විශේෂයෙන් විභාගෙ දිරිගොත් ලකුණු හම්බෙන්නේ නැත. ඊළඟට මේ text transform වගේ දේවල් පාවිච්චි කරන්න පුළුවන්. මේවා එච්චරම hot areas නෙවෙයි. ඒ කියන්නේ case එක change කරගන්න. ඒ කියන්නේ lower case upper case එහෙම මාරු කරගන්න. vertical alignment එක තියෙන්නේ දැන් horizontal alignment එකේ තමයි අපි වම මැද දකුණ කියන එක කතා කරේ. vertical alignment එකේ තියෙන්නේ උඩ මැද යට කියන එක. ඒ කියන්නේ ගොඩක් වෙලාවට අපි table එක නම් පාවිච්චි කරන්නේ. table එකේ cell එකක් ඇතුලේ text එක තියෙන්න ඕනේ. table එකේ cell එකේ උඩට වෙන්නද මැදට වෙන්නද යටට වෙන්නද කියන එක තීරණය කරගන්න පුළුවන්. ඔය කියන vertical alignment එක්ක word spacing කියන එක පාවිච්චි වෙන්නේ අකුරු අතර පරතරය. ඔයිට කලින් අපි කතා කරා letter spacing කියලා එකක්. right? ඔත මේ text එකේ spacing වලට අදාළව. right? මෙතන මේ letter spacing කියලා කතා කරා. ඒ කියන්නේ අකුරු අතර පරතරය. word spacing කියලා කියන්නේ වචන අතර පරතරය. ඊළඟට word wrap කියන එක අපි පාවිච්චි කරනවා. අර
දැන් ටේබල් එකක අපිට ඔක Excel sheet එක තමයි අපි ගොඩක් වෙලාවට පාවිච්චි කරලා තියෙන Excel sheet එකේ සෙල් එකට වඩා වැඩිපුර දෙයක් ටයිප් කරොත් සෙල් එක ඕවර්ෆ්ලෝ වෙලා ටයිප් වෙනවා පේනවා අපිට. අපි ඒක රැප් කරොත් අපිට කොලම් එකේ පළල අඩු වැඩි කරන විදිහ අනුව වචනේ ඕකේ කරගන්න පුළුවන්. right ඔයක තමයි ටෙක්ස්ට් වලට අදාළව තියෙන ටයිලින්ස් වලට අපිට අදාළ වෙන්නේ අපි පොඩ්ඩක් ඒක කොහොමද වෙන්නේ කියලා චුට්ටක් බලමු. right මෙතන තියෙනවා ටෙක්ස්ට් ෆෝමැටින්ස් ටික ඒකේ බොඩි එකේ බෑග්ග්‍රවුන්ඩ් කලර් එක ලයිට් ග්‍රේ කියලා දීලා තියෙනවා කලර් එක බ්ලූ කියලා දීලා තියෙනවා ඉන්ලයින් ඉන්ටර්නල් ස්ටයිල් ෂීට් එකක් පාවිච්චි කරලා තියෙන්නේ H1 එකේ බෑග්ග්‍රවුන්ඩ් කලර් එක බ්ලැක් කලර් එක වයිට් කියලා දීලා තියෙනවා so දැන් බොඩි එකේ බෑග්ග්‍රවුන්ඩ් කලර් කියලා කියන්නේ මේ වැටලා තියෙන අලු පාට ඒරියා එක ඒකේ කලර් එක බ්ලූ කිව්වම බොඩි එකේ තියෙන ඔක්කොම කලර්ස් ටික බ්ලූ කරගැනීමේ හැකියාව තියෙනවා නමුත් දැන් මේ බොඩි එකේ sorry H1 කියන එක නම මම කමෙන්ට් කරලා තිබ්බනම් කමෙන්ට් කරලා රන් කරොත් ඔයගලන්ට පෙනේවි හෙඩින් එකත් ඒ විදිහටම තමයි. කියන්නේ බොඩි එකේ තියෙන ඕනම ලෙටර් එකක කලර් එක බ්ලූ වෙනවා. මෙතන මේ බොඩි එකට අදාළව කලර් බ්ලූ කියලා දුන්නා. අපි ඊට පස්සේ තව මොනවා හරි ස්පෙસિෆික් කෙනෙකුට කලර් එක පාවිච්චි කරොත් එයාව ප්‍රයොරිටයිස් කරගන්නවා. එයාට අදාළ විදිහට තමයි ඒක හැඩ ගැහෙන්නේ. අපි මෙතනම අපේ අනිත් දේවල් ටිකත් පොඩ්ඩක් පාවිච්චි කරලා බලමු. මම මේ ඩිරෙක්ෂන් කියන එකත් පොඩ්ඩක් පාවිච්චි කරලා පෙන්නන්නම්. right දැන් මේකේ තියෙන්නේ right to left කියලා right RTL කියන එක සාමාන්‍යයෙන් by default එන්නේ LTR කියන එක left to right කියන එක right මේක LTR කලරන් කරොත් අපි අර සාමාන්‍යයෙන් දකින විදිහටම තමයි අපිට ඩිරෙක්ෂන් එක බලා ගන්න පුළුවන් වෙන්නේ letter spacing කියන එකත් මම පොඩ්ඩක් පෙන්නන්නම් දැක්කද මේක letter spacing 2px කිව්වම අකුරු අතර පරතරය මම දැන් මේක හොඳට බලා ගන්න පුළුවන් මම මේවට 10 විතර දැම්මොත් පේනවද ඒතර අකුරු අතර ওই විදිහට පරතරය වැඩි වෙලා පේනවා මේවා හරි වැදගත් ඔයගොල්ලෝ වෙබ් පේජ් එකක් ස්ටයිල් කරනකොට ඒ කියන්නේ ඔය වගේ අර සාමාන්‍යයෙන් වෙබ් පේජ් එක ඩිසයින් කරනකොට ඩිසයිනර් කරන්නේ අතින් ස්කෙච් කරලා දෙන එක මෙන්න මේ විදිහට මේක එන්න කියලා. ඊපස්සේ කෝඩ් කරන කෙනාට තමයි ටෙක්නික්ස් ඇප්ලයි කරගන්න තියෙන්නේ කොහොමද මේ වැඩේ කරන්නේ කියන එක. ලයින් හයිට් එක මම මෙතන මේ නෙගටිව් වැලියු එකකුත් පොඩ්ඩක් දාලා පෙන්නන්නම්. එකද -2 දුන්නම ගොඩාක් ලඟ වෙනවා. -4 වගේ දුන්නොත් මේ අකුරු එක මත එක යන තත්ත්වයක් එනවා. right ඔය විදිහට අපිට positive negative values පාවිච්චි කරන්න පුළුවන්. letter spacing කියන එකත් අපි බලමු. letter space sorry letter spacing නෙවෙයි line height කියන එක. sorry line height එක අදාළව දෙන්න තියෙන්නේ පේලි අතර පරතරය right දැන් ඔයගොල්ලන්ට පේන විදිහට 90% දීපු ගමන් පේලි අතර පරතරය සෑහෙන අඩු වුණා මේ මෙතන පේලිය දැන් පේලිය උඩ ගිහිලා තියෙන්නේ මේක 100 තියෙනකොට තමයි හරි විදිහට වෙන් වෙලා අපිට අරගන්න වෙන්නේ තත්ත්වයක් ඉන්නවා right
හරි මේක 100 දුන්නත් මේක වෙන් වෙන්නේ නැහැ. ඒක තත්පරයක් ඉන්නේ මේගොල්ලෝ මෙතන ඩික්‍රීස් and ඉන්ක්‍රීස් කියනක මේගොල්ලෝ මෙතන දාලා තියෙන ආගියුමන්ට් එක මම හිතන්නේ මෙහෙම බැලුවොත් වර්ධිනවා. ෆුල් ස්ක්‍රීන් කරලා බලමු අපි කොහොමද කියලා. ඔව් නෑ අතනදී ප්‍රශ්නේ උනේ මේ පේලි අතර පරතරයක් නෙවෙයි එතන අවුල වෙන්නේ මේ අකුරු වල තියෙන ෆෝමැටින් එක. ඒ කියන්නේ මේ අපි අකුරු අතර තියෙන දේවල් ටික වෙනස් කරලානේ තියෙන්නේ. ඒක නිසා වෙන්නේ මේක ඉෆෙක්ට් වෙන්නේ. ඒක ෆුල් ස්ක්‍රීන් දැම්මම පේලි අතර පරතරය හොඳට පෙන්නනවා. මම සහ මේක මොනවාද බ්‍රවුසර් එකට අදාළවත් වෙනස් වෙනවා. ඒ කියන්නේ බ්‍රවුසර් එකේ ඩිෆෝල්ට් පේලි අතර පරතරය තමයි 100ට වැඩි වෙනකොට වැඩි වෙන්නේ 100ට අඩු වෙනකොට අඩු වෙන්නේ. අපි මේක බිඳුවයි කියලා දුන්නොත් එහෙම රයිට් පේනෝනේ දාපු දැන ඒ කියන්නේ පේලි එක උදේක යෑමක් සිද්ධ වෙන්නේ නැහැ. මෙතන නම් පොඩ්ඩක් මේවා ගිහිලා තියෙනවා මෙතන පාවිච්චි කරලා. එතට මයිනස් වැලියු එකක් දෙන්න පුළුවන්ද කියලාත් අපි පොඩ්ඩක් බලමු. නෑ මයිනස් වැලියුස් ඇප්ලයි කරන්නේ නෑ ඒගොල්ලෝ. පොසිටිව් වැලියුස් විතරයි ඇප්ලයි කරන්නේ. මේක 150 කියලා දුන්නොත් පේලි අතර පරතරය ආපහු වැඩි කරනවා. 1500 වගේ අගයක් දුන්නොත් මේ විදිහට චේන්ජ් කරගන්නවා. ඒ කියන්නේ 100ට වැඩි අගයන් දෙනකොට වැඩි කරනවා 100ට අඩු අගයන් දෙනකොට පේලි අතර ඩිෆෝල්ට් පරතරය අඩු කරනවා. එහෙම නැතුව අපිට ඒක ආගියු කරන්න බෑ හරියටම පේලියක් උඩටම පේලියක් වටනවා කියලා. right text align එකත් අපි පොඩ්ඩක් try කරලා බලමු. text align එක center කියලා දුන්නාම එයා center line වෙලා තමයි apply වෙන්නේ. right මෙයා මම left කියලා දුන්නොත් left line වෙනවා. right කියලා දුන්නොත් right line වෙනවා. justify කියලා දුන්නොත් ජස්ටිෆයි කරගන්න. අපි වමයි දකුණේ දෙකේම alignments හදාගන්න. right ඔය විදිහට තමයි justification වැඩ කරන්නේ. text decoration එක මෙතන නම් none කියලා දීලා තියෙන්නේ. මම මේක overline කියලා දෙන්නම්. ඉතින් රන් කරාම උඩින් තමයි ඉරියන් දීලා තියෙන්නේ. මෙයාගේ උඩින් මේ පේලිය උඩින් මේ පේලිය උඩින් මේවයිත් මේ උඩින් ඇඳිච්ච එක තමයි මේ පෙන්නන්නේ. ටෙක්ස්ට් එකේ උඩින් අන්ඩර්ලයින් දුන්නොත් යටින් ඉරියන් දෙනවා. මම ලයින් 2 එක මෙතන පෙන්නන්නම්. line 2 එක ඇප්ලයි වෙන්නේ නැහැ. underline එක වැඩ කරනවා. බලමු මේගොල්ලන් ගාව line example එකක් තියෙනවා. sorry. ළමයි එතන මෙන්න මේ මගේ අතින් වැරද්ද වෙලා තියෙන මේක හදාගන්න. line through කියන්නේ වචන දෙකක්. line
dash through කියලා තියෙන්න ඕනේ. ඒක note එකේ හදාගන්න. line dash through කියලා තියෙන්න ඕනේ. එහෙනම් දුන්නම line through වැඩ කරයි. right ඔය විදිහට line through එක වැඩ කරනවා. right ඊළඟට තමයි text indent කියන එක තියෙන්නේ. text indent කියලා කියන්නේ අර අනුඡේදනය කරනවා කියලා මම කියපු දේ. අපි ඒකත් try කරමු. දැක්කද මම මෙතන මේ text decoration එක නම් කරන්න නැත්නම් ඔයාලට පැහැදිලි නෑ. right වෙනවා. දැන් මේගොල්ලෝ මෙතන ඉඳලා මෙහෙම පොඩි හිස්තනක් කියලා තමයි මේගොල්ලෝ පටන් අරගෙන තියෙන්නේ. ඒක තමයි text indent කියලා කියන්නේ. එතකොට අපිට ඒ අදාළ value එක දීලා අපිට අවශ්‍ය ප්‍රමාණයට indent කරගන්න පුළුවන්. මේ text transform කියන එකත් අපොඩ්ඩක් try කරලා බලමු. මේක දුන්නම සියලුම අකුරු capital වීමට නියමිතයි. ඔව්. මේ විදිහට capital කරගන්න පුළුවන්. ඒතර lower case, upper case or capitalize the first letter of each word. ඒ කියන්නේ capitalize කියන එක දුන්නොත් දිලා රන් කරාම හැම අකුරකම හැම වචනයකම පළවෙනි අකුර capital වෙලා වදිනවා. right එතකොට ඒ තුන පාවිච්චි කරන්න පුළුවන්. vertical align එක අපිට මෙතන apply කරගන්න බැරි වෙයි. අපි බලමු මේගොල්ලන්ගේ vertical alignment එක අරගන්න sample එකක් අරගන්න. ඒක lazy. right. මේගොල්ලෝ vertical alignment එක දීලා තියෙන්නේ මේ text අතර පාවිච්චි කරන පොඩි image එකකට. මෙතන ඔයගලන්ට පැහැදිලි නම් මෙයා baseline මෙතන vertical alignment එක baseline දීලා තියෙනකොට සාමාන්‍ය විදිහට image එක තියෙනවා. text stop වුණාම text එකට උඩින් අර අපි subscript superscript කරා හා සමානයි. superscript කරාම x වර්ගය කියලා ලියා ගන්න අවශ්‍ය නම් අපිට මෙයා උඩට දාගන්න තියෙනවා. අවශ්‍ය වෙනවනේ. මේක අදාළ වෙන්නේ image එකකට අදාළව තමයි මේගොල්ලෝ දෙන්නේ. image text එකක් අතරමැද පාවිච්චි කරන image එකකට අදාළව. මෙයා ඉන්නේ උඩ, මෙයා ඉන්නේ යට. ඊළඟට මෙතන මේගොල්ලෝ පාවිච්චි කරලා තියෙනවා subscript superscript කියන එකට අදාළව තියෙන alignments එක sub and super කියලා. ඒත් මේ subscript වෙලා තියෙනවා superscript වෙලා තියෙනවා. right ඒ කියන්නේ අර text top text bottom කියන එකට ගොඩක් ආසන්නයි sub and super කියන එක. super කිව්වම උඩ යනවා, sub කිව්වම යට යනවා. ඒකට උතන තමයි vertical alignment වලට අදාළව ඕගලන්ට කතා කරන්න තියෙන දේ. word spacing, word wrap අපි ඒක මෙතන බලමු. මෙතන මම word spacing 30px කියලා දීලා රන් කරනවා. එතකොට වචන අතර පරතරය වැඩි වෙන්න පටන් ගන්නවා. එයා 200 වගේ අගයක් දීලා රන් කරාම
මේ වෙබ් පේජ් එකේ සෑහෙන මේගොල්ලන් එහාට මෙහාට වෙලා අපිට පෙන්න ගන්න පුළුවන්. right word wrap කියන එකත් අපි පොඩ්ඩක් බලමු. එතනින් word wrap and text shadow word wrap කියන එක මේකට apply නොවෙන්නත් පුළුවන්. word wrap අපි ඒගොල්ලන්ගේ උදාහරණකින් බලමු. එතකොට අපිට ඒක පැහැදිලි වෙයි. right මේ මෙතන දීලා තියෙනවා මේගොල්ලෝ word wrap කරන එක. මේක division එකකට දාලා දීලා තියෙන්නේ. division එකේ A කියන class එක තියෙන කෙනාගේ word wrap normal, B කියලා class එක තියෙන කෙනාගේ word wrap break word කියන එක දීලා තියෙනවා. මේ තියෙන first division එක ඒක ඇතුලේ අකුරු ටික type වෙලා තියෙන එක. මේ තියෙන second division එක. ඒතර second division එකේ මේගොල්ලෝ board එකක් පාවිච්චි කරලා තියෙනවා board එක display කරන්න කියලා. දෙවෙනි division එකේ කියන්නේ මෙන්න මේ text එක තියෙන ටික හරියටම මේ division එකේ size එකට wrap වෙලා තියෙනවා. මෙතනදී division එක overflow වෙලා තියෙනවා. right එතකොට ඕක තමයි word wrap කියන එකට සම්බන්ධව කතා කරන්න තියෙන දේ. wrap කරාම ඒ අදාළ component එක තුලට data ටික wrap වෙනවා කියන එක ඔළුවේ තියාගන්න. මේ මෙතන තමයි මේගොල්ලෝ width එකේ මේ division එකේ පළල දීලා තියෙනවා 150x කියලා. board එක කියලා තියෙනවා 1px solid black board එකක්. මේ all zeros කියලා කියන්නේ black color එක black board එකකින් තියන්න කියලා. ඒතර මේ division එකේ වපසරිය තමයි මේ පේන තියෙන්නේ. ඒක පැනලා තමයි මෙයා ගිහිල්ලා තියෙන්නේ. හරි. right ඔය තියෙන්නේ word වලට අදාළව තියෙන properties ටික. මෙතන මේ text shadow කියන එකත් මම පොඩ්ඩක් පෙන්නන්නම්. right එතකොට යා text shadow එක දෙන්න කියලා තියෙන රතු පාටින් text shadow එක දුන්නා මේ විදිහට text එකේ අදාළව shadow එකක් create වෙනවා. excuse me. ඕකේ shadow එකේ වැටෙන තැන් වෙනස් කරගන්නත් පුළුවන් shadow question වගේ properties පාවිච්චි කළා. ඒක අපි ඒ තරම් දුරට යන්නේ නැහැ. මේ තියෙන තැනින් පොඩ්ඩක් ඕක handle කරගන්න. right මේ වෙනකන් කියලා දීපු දේවල් clearද? yes sir. හරි. අනික් කට්ටිය කොහොමද? right. හරි අපි පොඩි practical එකක් දැන් ඔයගලන්ට උතන කම්පියුටර් එකක් නැහැනේ. ඒකට සමහර අයද කරන්න අපි practical එකක් ලියලා බලමු. මම පොඩි
output එකක් පෙන්වන්න නම් ඒ output එකට අදාළව ඔයගොල්ලෝ මේ practical එක ලියලා පෙන්නන්න. right හරි. අපි මේ කතා කරපු properties එක දේවල් ටික බලමු. ලියන්නත් බැරි කට්ටිය නෑ නේද? පාරේ ඉඳලා සහභාගී වෙන අය නෑ නේද? හැමෝටම ලියන්න කියන්න පුළුවන් නේද? මේ කියන්නේ මම ඒක ලියන්න කියන්න පුළුවන් කියලා මම දන්නවා. මේ උත්තරයක් ලියලා ෆොටෝ එකක් ගහලා එවන්න පුළුවන් නේද හැමෝටම? බැරි අය ඉන්නවද? right. නිශ්ශබ්දතාවයෙන් පෙනී යන්නේ සියලු දෙනාටම පුළුවන් බවයි. ඒක නිසා මම මේක පොඩ්ඩක් මම ඔයගලන්ට පින්තූරයක් පෙන්නන්නම් ඒක ක්‍රියේට් කරන විදිහ. right තත්පරයක් ඉන්න ළමයි මම මේක ඩිසයින් කරගන්න නම් ඉන්නේ. හරි මේක තමයි ප්‍රැක්ටිකල් එක සිම්පල් ප්‍රැක්ටිකල් එකක් මෙතන පහලින් මේ ටික ගැන කියන්නම් ඔන්ලයින් සෙෂන් කියලා දාලා තියෙන්නේ ඔයගොල්ලෝ මේක බලාගෙන ලියන්න පටන් ගත්තට ප්‍රශ්නයක් නැහැ ඉන්ටර්නල් ස්ටයිල් ෂීට් එකක් ලියන්න ඕනේ
කියන්නේ වෙබ් පේජ් එකත් එක්කම ඔය වෙබ් පේජ් කන්ටෙන්ට් එක මම ඔය පෙන්නලා තියෙන්නේ. ඔන්ලයින් සෙෂන් කියන එක header එකක්. අනිත් text image එකේ නම right. එතකොට මේව තමයි ඔයගලන්ට තියෙන details. right. එතකොට මේ අනිත් nature එකත් ඔයගොල්ලෝ match කරන්න ඕනේ. දැන් මේ online session කියන එක center line වෙලා තියෙන්නේ. මේගොල්ලෝ left line. මෙයා රතු පාටයි මෙයා කොළ පාටයි ඒවත් CSS වලින් ලියවෙන්න ඕනේ. මෙයා background image එකකට පාවිච්චි කරලා තියෙන්නේ. ඒක තියෙන්නේ text වලට යටින්. ඒ වගේම position එක ගැනත් සැලකිලිමත් වෙන්න ඕනේ. මේ position එකට කියන්නේ top right කියලා. right. එතකොට මේක තමයි ඔයගලන්ගේ web page එක. ඒතර ඔයගලන්ගේ web page එකේ head section එකේ style ටික ලියවෙන්න ඕනේ. body section එකේ මේවට අදාළව තියෙන content එක ලියවෙන්න ඕනේ. හරි. අක්කල පටන් ගන්න. අපිට තව විනාඩි 20ක් 25ක් තියෙනවා session එක ඉවර වෙන්න. ඒක ලියලා ටක් ගාලා අරගමු. දැන් ටක් ගාලා ලියලා ෆොටෝ එකක් එවන්න ඕන කට්ටියට. ඉක්මන් කරමු. ප්‍රශ්න තියෙනවා නම් අහන්න.
වාශිත කනෙක්ෂන් අවුලක් ආව නේද?
right ජනුදගේක බලමු කොහොමද කියලා හරි හරි ඔව් ජනුදගේක හරි මේ විදිහට තමයි එන්න ඕනේ බලමු ඔනෙලිගේක ඔව් ජනුදගේ බෑග්ග්‍රවුන්ඩ් ප්‍රොෆෙෂන් එක කොහොම ආවා ඔව් attachment එක scroll right හරි text transform එක පාවිච්චි කරලා තියෙනවා විනුකි ඊළඟට text align එක center h1 වල හරි right හරි right okay මට එක මේක ප්‍රශ්නයක් ආවා මගේ background එක repeat වුණා මම create කරයින් පස්සේ ඔනෙලි දැන් පේනව නේද මේ තියෙන්නේ ජනුදගේක මේ තියෙන්නේ ඔනෙලිගේක right හරි මම මේක කෝඩ් කරාම මට ආපු ප්‍රශ්නේ මෙන්න මේක මගේ දැන් මේ විදිහට ටෝටල් ගිහිලා තියෙන මෙතන ඔන්ලයින් සෙෂන් පේන්න තියෙනවා සෙන්ටර් ලයින් වල මෙතන ස්ක්‍රීන් දෙක තියෙනවා බට් මේක ටයිල් එකක් විදිහට ගිහිලා තියෙන්නේ මම මේකේ බෑග්ග්‍රවුන්ඩ් රිපීට් එක නන් කියලා අරගත්තා නමුත් ඒක ඇප්ලයි වුණේ නැහැ දැන් මට හිතා ගන්න බෑ කොතනද වැරදුනේ කියලා background position එක top right කියලා දෙන්න ඕනේ බලමු ඔයගොල්ලෝ කොහොමද දීලා තියෙන්නේ කියලා ජනුදගේක right top කියලා දීලා තියෙන්නේ නේ yes මම මෙතන දීලා තියෙන එකේ වැරද්දක් දන්නේ නැහැ බලමු මේක නෑ මගේ එක ඕකේ වෙන්නේ නැහැ ඔනෙලිගේ එකේ ඒක ඔන්ලි හරියට දීලා තිබ්බද කොහොමද ඔව් ඔන්ලි දීලා තියෙන්නේ right left කියලා right left උනොත් අවුලක් වෙනවා ඒක right top නැත්නම් top left වෙන්න ඕනේ වමට නම් දකුණට නම් top right වෙන්න ඕනේ මෙතන background position now right top ඒක තමයි මෙතන දීලා තියෙන්නේ background repeat එක control වෙන්නේ නැහැ ඒක තමයි මගේ තියෙන ප්‍රශ්නේ none නෙවෙයි no repeat කියලා නේද තියෙන්නේ alright හරි මගේ වැරද්ද කරලා තිබෙ මෙතන දැන් දේවල් ටික ඕකේ හරි එතකොට ඕගලන්ගේ බලන්න මිස්ටේක්ස් වෙලා තියෙනවා නම්
අනිත් කට්ටියට එව්වද කියලා බලමු. තාම නෑ නේද? රණුදී තාම කරනවද පුතේ? රණුදී right okay. අපේ අනිත් කට්ටිය මට පේන්නේ කනෙක්ෂන් ප්‍රශ්නයක් නිසා එහාට මෙහාට වුණා. කමක් නෑ අපි බලමු. හරි. ඒතර ජනුද විනුකි ඔනෙලි මේ දේවල් ටික ඔයගලන්ගේ කෝඩින්ස් වල තියෙන අඩුපාඩු බලන්න කොහොමද කියලා. අපිට මේ URL එක ගන්න උවමනා වෙනවා අනිවාර්යෙන් එතන පින්තූරේ දාගන්න. පොසිෂන් කරන්න වෙනවා මෙයා මෙතනට දාගන්න. පොසිෂන් එක විතරක් කරාට තේරුමක් නැහැ. පොසිෂන් එකයි මේකයි විතරක් තිබ්බොත් මම දැන් මෙතන කමෙන්ට් කරා බලන්න වෙන දේ. පොසිෂන් එක මේ ලයින් දෙක විතරක් තිබ්බොත් ෆයිල් එකක් විදියට ඒ කියන්නේ රිපිටිෂන් එකක් අරගන්නවා පින්තූර ලොකු නැත්තම්. ඒක නිසා background repeat එක no repeat කියලා තියන්නම වෙනවා. repeat නොවි එක තැනකට එන්න. right එතකොට h1 එක color red කරලා තියෙනවා text line එක center වෙන්න ඕනේ. paragraph එකේ color green තියෙන්න ඕනේ. මම මෙතෙන්දි මේක අරගෙන තියෙන්නේ එක තනි paragraph එකක්. ඒකේ br tag එකක් දාලා තව කෙනෙකුට පුළුවන් ඒක paragraph දෙකක් විදිහට අරගන්න. ඔය විදිහට තමයි ඔය CSS එක උඩට apply වෙන්නේ. හරි. රණුදි අන්තිම හරියද පුතේ ඉන්නේ ඔයාට ටයිම් එක ඕනද ගෙදරදි කරලා එවනවද මට කොහොමද? හරි හරි අනිවාර්යෙන් මට සෙන්ඩ් කරන්න මං මේ ෆයිල් එක group එකටත් දානවා මේ word ෆයිල් එක එතකොට කරපු නැති කට්ටියට try කරලා send කරන්නත් පුළුවන් ඊළඟ දවසේ අපි එතකොට ඉතිරි CSS ටික කතා කරමු practical ටික group එක්ක ඔයගොල්ලෝ මේ practicals ටික කරලා බලන්න සහ මේ ඔයාලට මම දීලා තියෙන practical list එකේ ඒ CSS වලට අදාළව තියෙන අන්තිම ප්‍රැක්ටිකල් එක try කරාට කමක් නැහැ. තව අර මේ මොනවාද properties ගැන විතරයි අපිට කතා කරන්න තියෙන්නේ. ඒකට properties refer කර කියව කරාට කමක් නැහැ. ඊළඟ දවසේ අපි ඔය ටික කරලා මේ වගේ තව පොඩි ප්‍රැක්ටිකල් එකක් කරමු. කරලා CSS ටික solve කරගමු. මට පොඩ්ඩක් ඉස්කෝලේ වල තත්ත්ව ටිකක් මට කියන්නකෝ මේ වෙනකොට කොහොමද ඉස්කෝලේ වල තත්ත්වය මේ ජනුද අලුත් පාඩම් පටන් ගත්තද නැත්නම් ක්වොරන්ටයින් වල නතර කරපු තැනමද අලුතෙන් එකක් යනවද ජනද මට ඔයා කියන එක පොඩ්ඩක් ක්ලියර් නැති වෙනවා පුතේ මගේ ස්පීකර්ස් පොඩ්ඩක් ඔහොම ඉන්න තත්පරයක් හරි ජනද පොඩ්ඩක් කතා කරනවා කතා කරන එක ඇහෙන්නේ නැහැ පුතේ alright හරි මට chat එකේ හම්බුණා started OS lesson හරි අපි ඒතර OS cover කරලා තියෙනවා රණුදි HTML යන්නේ right okay ඔනෙලි ගේ තත්ත්වය කොහොමද පුතේ context diagrams right හරි ඒකත් අපි කරපු එකක් නේ හරි එතකොට මම CSS වලින් පස්සේ PHP පටන් ගන්න අයිඩියා එකක් නැහැ මොකද PHP වලට programming knowledge එක ඕන නිසා
මම ඒක නිසා හිතනවා Python පටන් ගන්න. එතකොට අනිතරත් පොඩ්ඩක් පණිවිඩය දෙන්නම්. අපි CSS ටික කතා කරලා ඉවර වෙලා ඊට පස්සේ Python වලට අත ගහමු. ඒක ගහලා ඉක්මනට ගියායින් පස්සේ අපිට Python ටික ඉවර කරගෙන යන්න පුළුවන්. අපි මේ විදිහට පොඩ්ඩක් ඉස්සරහට යමු. හිමීට කොහොම ඉස්සරහට යමු. හරි එහෙනම් මම අදට මෙතනින් සෙෂන් එක නතර කරනවා. thank you කට්ටියටම අර ඩිස්කනෙක්ට් වෙච්ච කට්ටියට අපි කියමු කොහොම හරි මේ පොඩ්ඩක් සිග්නල් ස්ට්‍රෙන්ත් තියෙන තැනකට සෙට් වෙලා වැඩේ පටන් ගන්න කියලා. හරි මම විස්තර එවන්නම්. මට තේරෙන විදිහට මේක තව ටික දවසක් කියයි. ඉස්කෝලත් පටන් ගන්නවා කිව්වට මොන පැත්තට ඒවිද දන්නේ නැහැ. ඒක නිසා අපි මේ විදිහට ඉස්සරහට යමු. ගිහිල්ලා බලමු කොහොමද කියලා. right එහෙනම් කට්ටිය thank you. ලබන සතියේත් මම එහෙනම් මේ ටයිම් එකටම arrange කරනවා session එක. ටැස්ට් පිටින් ඉන්න. මම පැය භාගයකට පැය කාලයකට විතර කලින් session එක on කරලා තියන්නම්. කට්ටිය ඇවිල්ලා waiting room ඉන්න. එතකොට මට admit කරගන්න ලේසියි. අනිත් අයත් මම පණිවිඩය එවන්නම්. right හරි ඔය ටික try කරන්න. එහෙනම් රණුදි මට okay වන්ද. මම බලන්න පුතේ එතකොට කොහොමද කියලා. අනිත් කට්ටිය ඊළඟ දවසේ settle වෙලා ඉන්න. right හරි ජානුද පුළුවන් නම් යාළුවන්ට පණිවිඩය දෙන්න. මම මේ group එකට මේක දානවා කියලා මම group එකට දැම්මම කට්ටියට එනේවි. පොඩ්ඩක් ඔත් පණිවිඩයක් දෙන්න පොඩ්ඩක් යාළුවෝ ටිකට මතක් කරන්න මම මේක දානවා පොඩ්ඩක් කරලා මට එවන්න කියන එක. right හරි එහෙනම් කට්ටියට nice weekend ගිහින් එන්න. ලබන සතිය හම්බෙමු.